අයිබෝන් 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 අහනවා නේද උතන මොකද්ද එහෙනම සර් රයිට් ඕකේ හරි අපි එන පාඩම පටන් ගමු රයිට් ඕකේ අපි ඊයේ අන්තිමට නැවැත්තුවේ විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ගැන නේ විද්‍යුත් ධාරාවේ තාපන ඵලය විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ඔව් මොකක්ද අපි මේකෙන් කිව්වේ ඒ කියලා කියන්නේ සන්නායකයක් තුලින් නේද විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමේදී හරි මේ සන්නායකය රත් වීමකට ලක් වෙනවා හරි මේ සන්නායකය රත් වීමකට ලක් වෙනවා අන්න අපි ඒ ගුණාංගයට අපි කියනවා විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කියලා කියනවා. ඒ කියන්නේ තාපය නිපදවීමේ ගුණය නේ. තාපය ඇතිවීම නේ. ඵලය කියලා කියන්නේ හේතුව නේ. ඵලය කියලා කියන්නේ ප්‍රතිඵලය. රිසල්ට් එක නේ. ඒ කියන්නේ විද්‍යුත් ධාරාව ගලන් යනකොට කම්බිය රත් වෙනවා. ප්‍රතිඵලයක් විදිහට කම්බිය රත් වෙනවා. හරි. අපි ඔකට කියනවා විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. ඉතින් මේක ප්‍රයෝජන අරගෙන වැඩියෙන් රත් වෙන සන්නායක භාවිතා කරනවා නේ වැඩියෙන් රත් වෙනවා කියලා කියන්නේ මොකද්ද ප්‍රතිරෝධය වැඩි ඒ සන්නායකයේ ප්‍රතිරෝධීතාවය වැඩි හරිද ප්‍රතිරෝධීතාවය වැඩි සන්නායක භාවිතා කරන මේකට මොනවද භාවිතා කරන සන්නායක නික්‍රෝම් ඊට පස්සේ මැන්ගනීන් නික්‍රෝම් මැන්ගනීන් කියන ලෝහ භාවිතා කරනවා නේ මෙයාලගේ ප්‍රතිරෝධීතාවය වැඩි මේ ලෝහ භාවිතා කරනවා අපිට වැඩියෙන් නේ විද්‍යුත් ධාරාවක් යවලා වැඩියෙන් හීට් එක ගන්න නේ තාපය ලබා ගන්න ඕන නම් මේ දෙක භාවිතා කරනවා ඒ තාපන ඵලය අපි භාවිත ගන්න අවස්ථාව. එතකොට මෙව භාවිතා කරලා තමයි හදලා තියෙන්නේ මොනවද? විදුලි ස්ට්‍රීක්. ඊට පස්සේ ගිල්ලුම් තාපක නේ. ගිල්ලුම් දඟරේ කියලා කියනවා. අන්න ඒ වගේ උපකරණ හදලා තියෙන්නේ මෙන්න මෙව භාවිතා කරලා. එතකොට අපි ඊයේ නැවැත්තියේ ඕකේ ඔව් අපි මේකේ රූප සටහනක් ඇඳනේ බල්බ් එකක් ඇඳලා බැටරි කෑලි දෙකක් එහෙම දාලා රූප සටහනක් ඇඳා ඒක ඉවර කරන්න බැරි වුණා නේ ක්‍රමය කියලා ලියලා ඒක ඉවර කරගන්න බැරි වුණා ක්‍රමය ලියුවේ නෑ නේද ඒකේ නෑ සර් ඔව් ක්‍රමය ලියුවේ නෑ අපි කරේ මොකද්ද මේක ආදර්ශනය කරන්න නේ මේක අපිට හරියටම ආදර්ශනය කරන්න අපි ගත්තා බල්බ් එකක් ගත්තා විදුලි බල්බ් එකක් සූත්‍රිකා සහිත විදුලි බල්බයක් සූත්‍රිකා සහිත විදුලි බල්බයක් ගත්තා රයිට් මම ආධාරකයක මේක සම්බන්ධ කරලා තියෙන්නේ නේ අපි ගත්ත බැටරි කෑලි දෙකක් ගත්තා. මෙන්න මේ වගේ පරිපථයක් අපි ඇඳා. රූප සටහනක් ඇඳා. ඇඳලා මොකද කරන්නේ? අපි මේකේ මේ පරිපථය සංවෘත කරනවා. පරිපථය සංවෘත කරපුවාම බල්බ් එක පත්තු වෙනවා. අපි බල්බ් එක අල්ලලා බලනකොට බල්බ් එක රත් වෙනවා. පුතාලා මයික් එක ඔෆ් කරගන්න. කාගේද? සනුද්දගේද?
සනුද්දගේ මයික් එක ඔෆ් කරගන්න. රයිට් රයිට්. ඔව්. මේ රූප සටහන ඇඳා ඊට පස්සේ මේකේ ක්‍රමය යටතේ ලියන්න. ක්‍රමය යටතේ ලියන්න. රූපේ ආකාරයට ඇටවුම සකස් කරන්න. රූපේ ආකාරයට ඇටවුම සකස් කරන්න. සර් බෝඩ් එක පැහැදිලි මදිනේ. කාටද කාටද පුතා? චමෝට්ටද? මොකද්ද සර්? බෝඩ් එක හොඳට පේනවද? පේනවද සර්? සර් බෝඩ් එක පැහැදිලි මදි. මම හිතන්නේ සිග්නල් මැද ඇති පුතාට. හසිනිට පේනවද හොඳට? හසිනිට. පේනවද සර් මට? පේනවා. පැහැදිලිව පේනවනේ? ඔව් සර්. ආ. සනුද්දර පුතා එන සිග්නල් මැද එකයි. සිග්නල් මැද වුණාම තමයි බොඳ වෙන්නේ. ඔයාගේ පැත්තෙන් මැද. මේක මම ඊයේ දුන්න ඇඳ ගන්න. මේක ඇඳගෙනනේ තියෙන්නේ. ඔව් සර්. ඇඳගෙන තියෙන රයිට්. ඔව් සර්. ක්‍රමය ලියන්න. රූපේ ආකාරයට ඇටවුම සකස් කරන්න. රූපේ ආකාරයට ඇටවුම සකස් කරන්න. රූපය ඇඳා රූපයේ ආකාරයට ඇටවුම සකස් කරා. සකස් කළා මොකද කරන්නේ? අපි දැන් මේකේ තියෙන විවෘත අවස්ථාවේ විවෘත අවස්ථාවේ තියලා අපි මේ බල්බ් එක අල්ලලා බලනවානේ. බල්බ් එක අල්ලන. කියන්නේ බල්බ් එක පත්තු කරන්නේ නැතුව අල්ලලා බලනවා. වෙනසක් දැනෙන්නේ නැහැනේ. වෙනසක් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ස්විච් එක දානවා. ස්විච් එක දාලා ටික වෙලාවක් ගියාට පස්සේ අපි බල්බ් එක අල්ලනවා. අල්ලන බල්බ් එක හත් වෙලා තියෙන්නේ. ඉතින් ඕක ඉතාමත්ම සරල ක්‍රියාවක්. හරි ඒ උනාට ඔක ඉතින් පොතේ පරීක්ෂණයක් විදිහට දීලා තියෙනවනේ. ඒකින් ඉතින් ඒක කරන්න ඕනේ ඉතින්. හරි ඕක දන්නවා ඔයගොල්ලෝ. දැනගත්තට බෑනේ ඉතින් මේක හරියට පොතේ සටහන් වෙන්න බෑ. හරි. ඊට පස්සේ තරු ලකුණක් දාලා යටින් ලියන්න. දැන් බල්බේ වීදුරු ආවරණය ස්පර්ශ කර බලන්න. දැන් බල්බේ වීදුරු ආවරණය ස්පර්ශ කර බලන්න. ඊළඟ ලකුණ දැන් පරිපතේ සංවෘත කර දැන් පරිපතේ සංවෘත කර දැන් පරිපතේ සංවෘත කර ටික වේලාවක් බල්බය දල්වා දැන් පරිපතේ සංවෘත කර ටික වේලාවක් බල්බය දල්වා බල්බේ දල්වා තබා ටික වේලාවක් බල්බේ දල්වා තබා බල්බය ස්පර්ශ කරන්න බල්බය ස්පර්ශ කරන්න निरीक्षण निरीक्षण මොනවද නිරීක්ෂණ බල්බය රත් වී ඇතනේ නිරීක්ෂණ ලියන්න බල්බය රත් වී ඇත බල්බය රත් වී ඇත බල්බය රත් වී ඇත නිගමනය නිගමනය ඔව්
නිගමනය තමයි බල්බයේ සූත්‍රිකාව තුලින් විදුලි ධාරාවක් ගැලීමේදී බල්බය රත් වී ඇත. මෙය මගින් සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගැලීමේදී තාපන ඵලයක් ඇතිවේ. හරි. ඔන්න විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ඇති බවට අපි දක්වන ලබන නේද? අපි පෙන්වනු ලබන පරීක්ෂණ සරල පරීක්ෂණයක්. ඉතාමත්ම සරල පරීක්ෂණයක්. හරි. මොකද්ද කරන්නේ? බල්බ් එකක් පරිපථයකට සම්බන්ධ කරලා බල්බ් එක රත් වෙනවද කියලා බලනවා. එච්චරයි. හරි. අපි ගෙදරදී බල්බ් එකක් ගලවනකොට මොකද කරන්නේ? බල්බ් එක දැල්ලලා තියෙන්නේ ඒක ගලවන්න යනකොට රත් වෙලා තියෙන අත පිච්චරනේ. එක්ක රෙදි කෑල්ලක් හරි අතට අල්ලගෙන ඒක ගලවන්න ඕන. නැත්නම් ඉතින් බල්බ් එක නිවෙන්න ඇරලා ගලවන්න ඕන. right? විශේෂයෙන්ම හැලජන් බල්බ්. ඒ කියන්නේ සූත්‍රික සහිත බල්බ්. නැතෝ LED නම් ගලවන්න පුළුවන් කෙලින්ම. CFL උත් රත් වෙනවා. හරි? CFL බලුත් රත් වෙනවා. හැබැයි LED නම් එහෙම ලොකු රත් වීමක් එන්නේ නැහැ. නිකන් යාන්තම් වගේ තියෙනවා. ඒනට ඉතින් අපිට අතින් අල්ලලා ඔක ගලවන්න පුළුවන්. LED නම්. right? හරි. මේක පෙන්වන්න තවත් තියෙන පරීක්ෂණයක්. මේකෙදි අපි මොකද කරන්නේ? අපි ගන්න මෙහෙම ලෑල්ලක්. ලෑල්ලක් අරගෙන මේ ලෑල්ලේ ඇන තුනක් හයි කරනවා. ඇන තුනක් හයි කරනවා A B C කියලා ඇන තුනක් හයි කරනවා. හරි? ඊට පස්සේ මෙහෙන් විද්‍යුතය සම්බන්ධ කරනවා. ඇඳ ගන්න එපා පුතා. පොඩ්ඩක් ඉන්නවත් කියලා දෙන්න ඈ. දැන් ඔයාලා මේව හොඳට දැන් ඇඳලා පුරුදු වෙන්න ඕන. නේ මේක ස්විච් එක නේද? නිකන් මේ කතුරක් වගේ තමයි තියෙන්නේ ඈ. ස්විච් එක ඊට පස්සේ බැටරි කෑලි දෙකක්. හරි? කරලා මේ පැත්තේ මෙහෙට දෙනවා. හරි? ඊට පස්සේ අපි මෙතෙන්දී සමාන දිගින් යුතු. හරිද? කොහොමද ගන්නෙ? සමාන දිගින් යුතු. මම මෙතනින් එක ලියන්නම් ඈ. සමාන දිග. සමාන දිග තියෙනවා. අපි හිතමු සෙන්ටිමීටර් අපි අරන් තියෙන කීයද? सेंटीमीटर 30ක් විතර. सेंटीमीटर 30ක් අඩියක්. සමාන දිග ඒ වගේම සමාන හරස්කඩ. හරි ඒ කියන්නේ ඩයමීටර් එක සමාන හරස්කඩ කියලා කියන්නේ මෙන්න මේකනේ.
විස්කම්බය. නැත්නම් නේ විස්කම්බය. අපි දුමුකෝ මිලිමීටර් දෙකක් කියලා. මිලිමීටර් දෙකක් වගේ විස්කම්බයකින් යුතු කම්බි දෙකක් ගන්නවා. එක කම්බියක් තඹ අනිත් කම්බිය නික්‍රෝම්. රයිට්? අපි හැබැයි තෝරලා ගන්නකොට ඒ දෙක සර්ව නේ සමාන දිගින් තියෙන්න ඕන. නැත්නම් ඒකේ නික අසාධාරණයන්නේ අනිත් එක්කෙනාට. හරි ඒ වගේම තමයි සමාන හරස්කඩ. මෙන්න මේක. සමාන හරස්කඩ. හරි. ඒ වගේ කම්බි දෙකක් අරගෙන අපි තඹ කම්බිය මෙහෙම තියෙනවා. හරිද? නික්‍රෝම් කම්බියත් අපි මෙහෙම සම්බන්ධ කරනවා. ඒතර මේ දෙකේම එකම දිග තියෙන්නේ. සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 30යි. දැන් එකම පරිපථයට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි? අපි ඊට පස්සේ මේක පරිපථයේ සංවෘත කරලා බලනවා. හරි? විනාඩි 5ක් විතර අපි මේක ඔහොමම තියනවා. හරි? තියලා බලනවා මේ දෙක අපි අල්ලලා බලනවා නේ. අල්ලලා බලනවා වැඩියෙන්ම රත් වෙලා තියෙන්නේ කෝකද කියලා. තඹ කම්බියද නික්‍රෝම් කම්බියද කියලා අපි බලනවා. වැඩියෙන්ම රත් වෙලා තියෙන්නේ. හරි? අපිට තේරෙනවා තඹ කම්බියට වඩා නික්‍රෝම් කම්බිය තමයි වැඩියෙන්ම රත් වෙලා තියෙන්නේ. වැඩියෙන්ම රත් වෙලා තියෙන්නේ නික්‍රෝම් කම්බිය. හරි? ඒකෙන් අපි කියනවා මොකද්ද? ඒකෙන් අපි කියන්නේ මේ විද්‍යුත් ධාරාවක තාපන ඵලය ලබා දෙන සන්නායකයේ හදලා තියෙන ද්‍රව්‍ය අණුව නිපදවන තාපය වැඩි. හරි ඒකට කියන්නේ ඒකේ විද්‍යුත් ප්‍රතිරෝධීතාවය වැඩි. හරි මේ තාපය ඇති වෙන්නේ ඇයි? තාපය ඇති වෙන්නේ විදුලිය ගමන් කරන්න දෙන්නේ නැහැ එයා. දෙන්නේ නැහැ කියලා කියන්නේ එයා බාධා කරනවා. හරි බාධා කරනකොට ඇතුලේ තදබදයක් ඇති වෙනවා විද්‍යුතේ. රයිට් විදුලි ධාරා අංශු අතර තදබදයක් ඇති වෙනවා. ට්‍රැෆික් එකක් ඇති වෙනවා. හරි? તો ට්‍රැෆික් එකක් ඇති වෙනකොට එතන එකිනෙකට වදිනවා. වැදිලා ඒගොල්ලෝ අතර නේ ඝට්ටන සිද්ධ වෙනවා. ඒකින්ද ඒගොල්ලෝ එතන රත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතන රත් වෙනවා. අර මේ සරලව ගමන් කරන්නේ නැහැ. හරි? මේ ප්‍රතිරෝධීතාවය වැඩි සන්නායක තුල ඒ හැදිලා තියෙන ද්‍රව්‍ය අතරේ හැදලා තියෙන ද්‍රව්‍ය විදුලිය ගමන් කරන්න දෙන්නේ නැහැ બ્લોක් කරනවා. හරි එතකොට තඹ කම්බියට වඩා නික්‍රෝම් වල ප්‍රතිරෝධීතාවය වැඩි. හරි? right. හොඳයි. දැන් ගොඩක් ඉගෙනුවද? මට දැන් ජොයින් වෙන්න පුළුවන් වුණා. නෑ. අද එකට මම හිතන්නේ පිටුවක් විතර අයින් කරන්නකො පොඩි පොතක් නම් CR පොතක් නම් පිටු භාගයක් අයින් කරා නම් ඇති. ඔය ඊයාව නේද? ඔව් සර්. ඊයාවනේ රයිට්. ඔව් පිටු භාගයක් අයින් කරන්නකො. CR පොතක් නම් පිටු භාගයක් අයින් කරන්න නැත්නම් සාමාන්‍ය පොඩි පොතක් නම් පිටුවක් විතර අයින් කරන්න. හරිද? ඔව්. මේකත් ඊටාම සරල පරීක්ෂණයක්. මේකදී අපි පෙන්නන්නේ සන්නායක වර්ග අණුව රත් වෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවා. හරි විද්‍යුතයේ තාපන ඵලය වෙනස් වෙනවා. සන්නායකයේ හදලා තියෙන ද්‍රව්‍ය අණුව සන්නායකයේ හැදලා තියෙන මූල ද්‍රව්‍ය අණුව ඒක වෙනස් වෙනවා. හරි. ඒ විතරක් නෙවෙයි අපි හිතුවොත් මෙහෙම දැන් අපි මේ ගත්තේ සමාන දිගින් යුතු නේද? දෙන්නටම සමාන තත්ත්වයක් නැති කරලා නේ තියෙන්නේ. මෙයා සෙන්ටිමීටර් 30යි නම් මෙයා සෙන්ටිමීටර් 30යි. එකම ඝනකම. මෙයා මිලිමීටර් 2යි නම් මෙයාත් මිලිමීටර් 2යි. අපි මේව වෙනස් කරොත් එහෙම අපිට හරියට පරීක්ෂණය කරන්න බෑ. කියන්නේ අපිට සංසන්දනය කරන්න බෑ. සංසන්දනය කරන්න බෑ. හරි? අපි මෙහෙම හිතුවොත් එහෙම දැන් මෙතෙන්දී අපි තඹ කම්බි අල්ලනවා. හරි? ඊට පස්සේ ඊට සාපේක්ෂව නික්‍රෝම් කම්බිය ගොඩක් රත් වෙලා තියෙන්නේ. ඒ ඇවිල්ලා මිලිමීටර් 2කින් මිලිමීටර් 2ක් තියෙන හරස් කඩක් තියෙන කම්බියක් තමයි මෙතන දාලා තියෙන්නේ. අපි හිතුවොත් මෙතන මිලිමීටර් 5ක මිලිමීටර් 5ක නිකන් මහත කම්බියක්. මහත කම්බියක් මෙතන දැම්මනම් මෙයා තවත් රත් වෙනවා. තව ගොඩක් රත් වෙනවා. හරි? ඒ වගේම අපි මෙතන
මිලිමීටර් 2 වෙනකොට මිලිමීටර් 1 වගේනේ සිහින් කම්බියක් දැම්මම නම් මෙතෙන්ට මෙයාට වඩා රත් වීම අඩුයි. මෙයාට වඩා රත් වීම අඩුයි. හරි. ඒ වගේම අපි අනිත් පැත්තේ මෙයා කොට කරොත් එහෙම. දැන් අපි මේ සෙන්ටිමීටර් 30ක් නේ අරන් තියෙන්නේ. අපි මෙයා සෙන්ටිමීටර් 10ක් කරොත් එහෙම රත් වීම අඩුයි. රත් වෙන එක අඩුයි. හරි. ඒ කියලා කියන්නේ සන්නායකයක දිග වැඩි වෙනකොට රත් වෙන ප්‍රමාණය වැඩි. හරි. ඒ කියන්නේ වැඩි දිගකින් යුක්ත නේ දිගටම එතකොට ප්‍රතිරෝධයක් ඇති කරනවා. ඒ වගේම තමයි කම්බිය ගොඩක් මහත් වෙන්නත් ඇති කරන ප්‍රතිරෝධීතාවය වැඩි. විද්‍යුත් ප්‍රතිරෝධීතාවය වැඩි. ඒකින්ද වැඩියෙන් රත් වෙනවා. හරි. ඒකනේ ඔය හීටර් එකම හදනකොට නේ හීටර් එකම හදනකොට ලොකු කම්බිනේ තියෙන්නේ. ලොකු කම්බියක් තමයි නේ. ලොකු නික්‍රෝම් කම්බියක් තමයි දඟර ගස්සලා තියෙන්නේ. හරි. ඒ අයි දඟර ගස්සන්නේ. ඒ දඟර ගැස්සීම වලින් කරන්නේ මොකද කරලා තියෙන්නේ? එයා දිග වැඩි කරලා තියෙනවා නේ. රයිට්. දැන් අපි හීටර් එකක් ගත්තොත් එහෙම දැන් ඔක අල්ලන එක තියලා ඔහොමනේ තියෙන්නේ. රයිට්. ඊට පස්සේ නේද? මෙන්න ඔහොම දඟර ඔහොම තියන දඟර ගහලා. හරි. දඟර ගහලා ඕම ගිහලා ආයි ඔහොම තියනවානේ. හරි. එතකොට මේ දඟර දැීම නේද? අපි මේක දික් කරොත් එහෙම. මේ දඟරේ දික් කරොත් මෙයා ගොඩක් දිගයි. මේට වඩා ගොඩක් දිගයි. දඟර ගැසීමේ මොකද කරලා තියෙන්නේ? මේකේ දිග ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ කම්බිය දික් වෙන්න රත් වෙන එක වැඩි. ඒ වගේම තමයි කම්බිය මහත් වෙන්න රත් වෙන එක වැඩි. හරි. එතකොට ඔයාලා හිතන්නකෝ දැන් කඩේකින් ඔයාලා ගත්තොත් එහෙම වොට් 700 පේනවා නේද? වොට් 700 හීටරයකුයි වොට් 1500 හීටරයකුයි අතර වෙනසක් බලන්නකෝ. විශාලයි. නේ? වොට් 1500 කියලා කියන්නේ ගොඩක් වැඩියෙන් රත් කරනවා. හරි. එතකොට ඒ හීටරේ මෙයාට වඩා මේ කම්බියට වඩා ඝනකමිනුත් වැඩි, දිගුණුත් වැඩි. ඝනකමිනුත් වැඩි, දිගුණුත් වැඩි. හරි. හරි. ඒකල කියන්නේ අපි අන්තිමටම කියන්නේ මොකද්ද? විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කෙරෙහි සන්නායකයේ දිග ඒ වගේම සන්නායකයේ හරස්කඩ ඒ වගේම සන්නායකයේ හදලා තියෙන මූල ද්‍රව්‍ය ඔන්න ඔය කාරණා තුන බලපානවා. හරි. ඔය කාරණා තුන බලපානවා. හරි. ලියා ගන්නකො එහෙනම් තවත් ක්‍රියාකාරකම කියලා ලියන්න. ක්‍රියාකාරකම කියලා ලියලා ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය සමාන දිගින් යුතු වරහන තුල සෙන්ටිමීටර් 30යි. සමාන දිගින් යුතු හා සමාන හරස්කඩ වර්ගඵලයකින් යුතු සමාන දිගින් යුතු හා සමාන හරස්කඩ වර්ගඵලයකින් යුතු නික්‍රෝම් කම්බියක් හා තඹ කම්බියක්. නික්‍රෝම් කම්බියක් හා තඹ කම්බියක්. නික්‍රෝම් කම්බියක් හා තඹ කම්බියක්. ලෑල්ලක් යකඩ ඇන තුනක්
යකඩ ඇන 3ක්. වියලි කෝෂ 2ක්. ස්විච්යක්. හා සම්බන්ධක කම්බි. මොකද සර්? ස්විච්යක් හා සම්බන්ධක කම්බි. ක්‍රමය කියලා ලියලා මේ රූප සටහන ඇඳ ගන්න. ඔයාලා පුතා දැන් කටවතර දැන් හොඳට පාඩම් කරන්න දැන් පටන් ගන්න ඕන. හරි? මොකද O level වලට මෙව්වම තමයි තියෙන්නේ. හරි 9000 වෙනකොට මේකට තව පොඩි කරුණු කීපයක් එකතු වෙනවා. ඉවරයි සර්. ඉවරද? right. ඕනද? නෑ සර්. ඉවර නෑ. හරි හරි. ඉවරද? right. ක්‍රමය කියලා ලියලා මදවල මේ අඳගෙන ඉවරයිනේ. හරි ඕකේ. හරි ක්‍රමය කියලා ලියලා ඉහත රූපයේ පරිදි ඇටවුම සකස් කරන්න. ඉහත රූපයේ පරිදි ඇටවුම සකස් කරන්න. right.
සරල ලකුණක් දාලා ලියන්න පහලින් A හා B අතරට A හා B අතරට තඹ කම්බියද A හා B අතරට තඹ කම්බියද B හා C අතරට නික්‍රෝම් කම්බියද B හා C අතරට නික්‍රෝම් කම්බියද හොඳින් සම්බන්ධ කරන්න හොඳින් සම්බන්ධ කරන්න මච්චින් ඒවත් යන කොරෝනාවක් දන්නේ නැහැ හරි රයිට් හරි ඊළඟ තර ලකුණු දාලා ලියන්න පරිපතේ සංවෘත කර ටික වේලාවකට පසුව පරිපතේ සංවෘත කර ටික වේලාවකට පසුව කම්බි දෙක වෙන වෙනම ස්පර්ශ කරන්න කම්බි දෙක වෙන වෙනම ස්පර්ශ කරන්න කම්බි දෙක වෙන වෙනම ස්පර්ශ කරන්න right නිරීක්ෂණ මොනවාද නිරීක්ෂණ ලියන්න තඹ කම්බියට වඩා නික්‍රෝම් කම්බිය වැඩියෙන් රත් වී ඇත තඹ කම්බියට වඩා නික්‍රෝම් කම්බිය වැඩියෙන් රත් වී ඇත right නිගමනය නික්‍රෝම් කම්බිය වැඩියෙන් රත් වී ඇත්තේ නික්‍රෝම් කම්බිය වැඩියෙන් රත් වී ඇත්තේ එහි විද්‍යුත් ප්‍රතිරෝධීතාවය තඹ කම්බියට වඩා බෙහෙවින් වැඩි නිසාය එහි විද්‍යුත් ප්‍රතිරෝධීතාවය තඹ කම්බියට වඩා බෙහෙවින් වැඩි නිසාය තඹ කම්බියට වඩා බෙහෙවින් වැඩි නිසාය හරි ඔන්න මෙතෙන්දි ඔයාලා දැන් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මේ පරීක්ෂණයෙන් ඉගෙන ගන්න මොකද්ද
සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධීතාවයේ වැඩි වෙනකොට රත් වීම වැඩි. හරි සන්නායක රත් වෙන එක වැඩි වෙනවා. ඊළඟ එක තමයි විද්‍යුත් ප්‍රතිරෝධීතාවයේ වැඩි වෙන්නේ මොන හින්දාද? වැඩි වෙන්නේ ඒ සන්නායකයේ හදලා තියෙන මූලද්‍රව්‍ය මත. හරි හැදලා තියෙන මූලද්‍රව්‍ය මත. ඒ වගේම සන්නායකයේ දිග අනුවනේ දිග වැඩි වෙන්න ප්‍රතිරෝධීතාවය වැඩි. දිග අඩු වෙන්න ප්‍රතිරෝධීතාවය අඩුයි. ඊළඟට සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. මෙන්න මේකනේ. අපි කම්බිය කැපුවොත් එම කම්බිය මහතද සිහිනි බවද මත අනුව ප්‍රතිරෝධීතාවය වෙනස් වෙනවා. මහත වැඩි වෙන්න ප්‍රතිරෝධීතාවය වැඩි වෙනවා. හරි? ඔන්න ඔය කරුණු ටික තමයි ඉගෙන ගන්න. හරි. යටින් තර ලකුණක් දාලා ලියන්න. සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධීතාවය ඉහළ යන විට එම සන්නායකය රත් වීම වැඩි වේ. වරහන් ඇතුලේ තාපන ඵලය. එම සන්නායකයේ රත් වීම වැඩි වේ. වරහන් ඇතුලේ තාපන ඵලය. ඊළඟ කරුණ නික්‍රෝම් සහ මැන්ගනීන් නික්‍රෝම් සහ මැන්ගනීන් වලින් සෑදූ කම්බිවල නික්‍රෝම් සහ මැන්ගනීන් භාවිතා කර සෑදූ කම්බිවල විද්‍යුත් ප්‍රතිරෝධීතාවය බෙහෙවින් වැඩිය. හරි. එතකොට පුතාලා මේ නික්‍රෝම් කියන එක හදලා තියෙන්නේ නික්‍රෝම් කියලා කියන්නේ තනි මූලද්‍රව්‍යයක් නෙමෙයි. හරි ඒක මිශ්‍ර ලෝහයක්. එයා හදලා තියෙන්නේ ක්‍රෝමියම්, නිකල් සහ යකඩ මිශ්‍ර කරලා හදලා තියෙන්නේ. right? යටින් ලියන්න නික්‍රෝම් යනු මිශ්‍ර ලෝහයකි. එය ක්‍රෝමියම්, නිකල් සහ යකඩ. මූලද්‍රව්‍ය භාවිතා කර සාදා ඇත. ක්‍රෝමියම්, නිකල් සහ යකඩ යන මූලද්‍රව්‍ය භාවිතා කර සාදා ඇත. ඊළඟ කරුණක් කියලා කියන්නේ මෙහෙමයි. නිකන් කුඩා මාතෘකාවක් විතර ලියා ගන්න. උපමාතෘකාවක් විතර ලියා ගන්න.
සන්නායකයක ප්‍රතිරෝධ සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධීතාවය කෙරෙහි බලපාන සාධක. සන්නායකයක විද්‍යුත් ප්‍රතිරෝධීතාවය කෙරෙහි බලපාන සාධක. ඔව්. මොනවද බලපාන්නේ? අංක 1 සන්නායකයේ දිග. සන්නායකයේ දිග. හරි? දිග වැඩි වන විට ප්‍රතිරෝධීතාවය වැඩි වේ. දෙවෙනි කරුණ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. නේද? මහතද කෙට්ටුද කියන එක. මොකද වෙන්නේ මේකෙත්? හරස්කඩ වර්ගඵලය වැඩි වෙන විට ප්‍රතිරෝධීතාවය වැඩි වේ. තුන්වෙනි එක සන්නායකයේ සාදා ඇති මූලද්‍රව්‍ය. සාදා ඇති මූලද්‍රව්‍ය මත හරි. ඔව්. මෙතන ඕන උදාහරණ ලියන්න පුළුවන්. තඹ ඇලුමිනියම් වැනි ලෝහවල ප්‍රතිරෝධීතාවය අඩුය. ප්‍රතිරෝධීතාවය අඩුය. අනිත් ටික දන්නවනේ නේ නික්‍රම. ඉවරයි සර්. ඔව්. එතකොට දැන් බලන්න මේ තඹ ඇලුමිනියම් වගේ ප්‍රතිරෝධීතාවය අඩුයි. හරි? ඒකේ හින්දා තමයි අපේ සාමාන්‍ය වයර් හදලා තියෙන්නේ තඹ හෝ ඇලුමිනියම් භාවිතා කරලා. හරි? නේ අපි දැන් ඔය ගෙදරට එන කම්බියේ එක්ක ඇලුමිනියම් කම්බියක් තියෙන්නේ නේද? ඔය විදුලි බල මණ්ඩලයෙන් එන ලොකු වයර් තියෙන්නේ. එක්ක ඇලුමිනියම් නැත්නම් තඹ. හරි? ඒ කම්බි වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට අපේ ගෙදරට ගේන නේ ගෙදර ගේන වයරින් එකට ගේන වයර් ගත්තත් ඇතුලේ තියෙන්නේ තඹ කම්බි තියෙන්නේ. හරි? එතකොට ඒ වගේ ප්‍රතිරෝධීතාවය අඩුයි. ඒකින්ද තමයි අපි ඒක භාවිතා කරන්නේ නේ. ප්‍රතිරෝධීතාවය වැඩි වුණොත් මොකද වෙන්නේ? මග රත් වෙනවා නේ. හැමතැනම රත් වෙන වයර් උණු වෙනවා ප්‍රශ්න ගොඩයි. හරි? හරි. අරක ලියන්න. තර ලකුණ දාලා ලියන්න.
විදුලි ස්ත්‍රීක කමා හීටර කමා විදුලි උඳුන් ඊළඟට තියෙන මොනවද අර මේ ඔයාලා පාන් ක්‍රොස් කරන්නේ නේ රෝස්ටරය මම දන්නේ නැහැ සිංහල වචනේ මොකක්ද කියලා හරිද මොකක්ද පාන් කරකරන එක ඒකද හරි ඒක ලියන රෝස්ටරය ආදී උපකරණ සෑදීමේදී විද්‍යුත් ප්‍රතිරෝධීතාවය ඉතා වැඩි නික්‍රෝම් වැනි ලෝහ භාවිතා කර ඇත. නික්‍රෝම් වැනි මිශ්‍ර ලෝහ භාවිතා කර ඇත. විද්‍යුත් ප්‍රතිරෝධීතාවය ඉතා වැඩි නික්‍රෝම් වැනි මිශ්‍ර ලෝහ භාවිතා කර ඇත. එතන නික්‍රෝම් කොහොමද හදලා තියෙන්නේ? මතක තියෙන්න ඕන. නික්‍රෝම් හදලා තියෙන්නේ මොනවද මූලද්‍රව්‍ය තුන? නිකල්, ක්‍රෝමියම් සහ යකඩ. නික්‍රෝම්, ක්‍රෝමියම් යකඩ. නිකල්, ක්‍රෝමියම් සහ යකඩ. හරි ওই තුන මිශ්‍ර කළා තමයි හදලා තියෙන්නේ. හරි දැන් එතකොට පුතාලා දැන් විද්‍යුතයේ තාපන ඵලයේ වාසි සහ අවාසි දෙකම තියෙනවා නේ. වාසි අවාසි දෙකම තියෙනවා. හරිද? එතකොට ඒකේ තියෙන අවාසි මොනවද? හරි මම ඒක ප්‍රශ්නයක් විදිහට දෙනවා. ඔයාලා දැන් හිතලා ලියන්න. ප්‍රශ්නයක් විදිහට ලියන්න. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය අවාසි වන අවස්ථාවන් ලියන්න. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය අවාසි වන අවස්ථාවන් ලියන්න. ලියන්න බලන්න. ඔයාලට දැන් මම කතා කරනකොට වෙන බෑග්ග්‍රවුන්ඩ් සද්ද ඇහෙනවද? බෑග්ග්‍රවුන්ඩ් පුතා සරුද්ද ඇහෙනවද? බෑග්ග්‍රවුන්ඩ් සද්ද ඇහෙනවද? දැන් පල්ලියක් එම කෑ ගන්න ඔයාලට ඇහෙනවද ඒක? පොඩ්ඩක් ඇහෙනවා නේ? ඉස්සර තරම් නෑ නේ අඩුයි. ක්ලාස් ඉවරනේ කීයටද? මොකද? ක්ලාස් ඉවරනේ කීයටද සර්? ක්ලාස් ඉවරනේ පුතා අද 6:00 පටන් ගත්තා කියන 8:00 වනේ.
හරි අපි මෙහෙමයි මේක තව පාඩම් තියෙනවානේ ඒක ඔක්කොම ඉවර කරන්න ඕනේ. හරි ඉවර කරලා තව පේපර්ස් කරන්න ඕනේ ටියුට් කරන්න ඕනේ. මේ මම ඔයාලට කියලා තියෙන්නේ මම කොයි වෙලේක හරි ඔන්ලයින් ටෙස්ට් එකක් දෙනවා කියලා පාඩම් කරලා තියාගන්න. හරි කොයි වෙලේක හරි දෙනවම සූදානමින් සිටින්න. ඊයේ දුන්නා 6 වසරට පාඩම් දෙකකින් දුන්නේ. අඟහරුවාද පන්ති තියෙනවද? අඟහරුවාද පන්ති තියෙනවද සර්? ඔව් අපි අඟහරුවාද දාගත්තනේ ක්ලාස් එක. මේව මට හෙට පොයේනේ. හෙට ඕන දවල්ේ කරන්න පුළුවන්. පුළුවන්ද කට්ටියට? පුළුවන් සර්. සිල් ගන්න යනවද කවුරුත් නැහනේ? බෑ සර්. ඇයි කවුද සිල් ගන්න යන්නේ? සිල් ගන්න ඈ? ඇයි බැරි? හෙට දවල් බැරි වෙයිද? හවස 4ට වගේ දාගන්න බැරි වෙයිද හෙට? අනේ බෑ සර් හෙට මගේ උපන්දිනේ ඒකයි. එහෙමද? එහෙනම් හැබැයි ඒක අඟහරුවාදට දාගත්තොත් අපිට කේක් නැතු යනවා. හරිද? හෙට දාගත්තොත් නම් කේක් කෑල්ලක් කන්න පුළුවන්. ඉතින් දවසම උපන්දිනේ සමරනවද නෑනේ? ඔව් අනිත් එක ඉතින් දැන් මේ නිරෝධායනාසේ උපන්දින සමරන්නත් බෑ තහනන්නේ. හෙට උදේවරුවේවත් බැරිද? හෙට උදේ පුළුවන් සර්. හෙට හවස බෑ ජපන් භාෂාවෙන් තියෙනවා. කවුද අර උපන්දින බර්ත්ඩේ ගර්ල්ට පුළුවන්ද හෙට උදේවරුවේ? බෑ සර්. එහෙමද? සංඝහරුවාද කීයටද තියෙන්නේ? අඟහරුවාද 7:00ට. හරි එහෙනම් අඟහරුවාද කියමු. 7:00ට තියමු ඈ. බෑනේ නෑ සර්. කේක්. සඳුදම තියමු සර්. සඳුදා ඉතින් අනිත් එක්ක කරන්න බැරිවනේ. උපන්දිනේ සර් ඉතින් නිරෝධානේ. දවල්ට බැරිද? හසිනට පුළුවන් වෙලාවක් කියන්න. මගේ උපන්දිනේ නෑ සර්. කවුද උපන්දිනේ කවුද දැහිමිකද? උපන්දිනේ කවුද දැහිමිකද? ඔව් සර්. ඔයාට පුළුවන් වෙලාවක් කියන්න. හරි. මෙහෙම අපි ඊයේ කිව්වනේ අඟහරුවාද දියමු කියලා. එන අඟහරුවාද දියමු. සර් අඟහරුවාද රැට නැතුව උදේට දවල්ට ගන්න බැයිද? ඈ? රැට නැතුව උදේට හරි දවල්ට හරි ගන්න බැයිද? අඟහරුවාද එතකොට මට බෑ පුතා. හරිද? right. අය මොකද 7:00ට? අවුලක් නැහැ? ක්ලාස් එකක් තියෙනවා සර්. මොකද්ද? ක්ලාස් එකක් තියෙනවා තව. එහෙමද? හවුද දැන් මෙහෙම කරමු. ඉතින් ඔයා බලන්නකො හෙට කීයටද පුළුවන් කියලා. දවසම උපන්දිනේ සමරන්නේ නැහනේ. සර් හෙට පාන්දර බැරිද? 8ට බැරිද 8ට? පුළුවන් සර්. දැහැමිට පුළුවන්ද 8ට? දැහැමි 8ට පුළුවන්ද? පුළුවන්. එහෙනම් 8ට තියමු ඈ. උදේ 8ට. හරි. ඕකේ එහෙනම් 8ට තියමු ඈ.
නැත්නම් අනිත් එක නයි ක්ලාස් එකක් පාඩු වෙනවනේ අපරාධනේ. උපන්දිනේ ඊට පස්සේ වාට තියෙනවා 10 ඉඳලම තියෙනවා ඊට පස්සේ. උපන්දින අනිත් එක රැටනේ සමරන්නේ. පේකියක් එහෙම කපන්නේ උදේ නෙවෙයිනේ හවසනේ. හවස. ඒක උදේවරු ඕකේ මම හිතන්නේ. රයිට්? 8ට. හරි මොනවද ලිව්වේ? කියන්න බලන්න උත්තර ටික. මොනවද අවාසි? සනුද කියන්න බලන්න. සනුද ඔයා ලියපු දේ කියන්න බලන්න පොඩ්ඩක්. විද්‍යුත් ධාරාවේ තාපන ඵලයේ අවාසි. නිශිකා කියන්න හැමෝම කියන්න බලන්න. හසිනි සිතුම් කියන්න. මොනවද ලියුවේ නැද්ද? කොහොම මං අහන්නේ ලියුවේ නැද්ද? කතා කරන්න. විදුලි උපකරණවල උපාංගවලට හානි සිදුවීම මොකද? මොකද පුතා කියන්නේ? දැන් මම ඊටමම සරල ප්‍රශ්න ටික නේ මම මොකක්ද දුන්නේ? විද්‍යුත් ධාරාවේ තාපන ඵලයේ අවාසි වන අවස්ථාවන් ලියන්න. කොයි වෙලේද අපිට අවාසි වෙන්නේ මේක? කවුරුත් මෙහි හිතුවේවත් නැද්ද? දැහැමි ලියුවේ නැද්ද ඔයා? කො කතා කරන්න පුතාලා දැන් ඔයාලා පන්තියේ ඉන්නේ කී දෙනෙක්ද නේ? පොඩි සීමිත පිරිසක් ඉන්නේ. මේක එක අවස්ථාව එක වෙලාවකට ඔයාලට ගොඩක් හොඳයි මේක. සාකච්ඡා කරලා කතා කරලා ක්‍රියාශීලීව පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට් ඒකින්ද දැන් මම විතරක් කතා කරලා හරියන්නේ නැද්ද? ඔයාලත් කතා කරන්න ඕනේ. ඒතකොට තමයි පන්තියක් මේ නිකන් ලයිව්. රයිට් සජීවී බවක් රඳා පවතිනවා. සනුද්ද මොනවද ඔයා ලිව්වේ? එකක්වත් ලිව්වේ නැද්ද? මගේ මයික් එකවත් ඔෆ් වෙලාවද? පොඩ්ඩක් ඉන්න බලන්න. අයි දෙයියනේ මේක තාමත්ම සිම්පල් කේස් එකක් නේ. විද්‍යුත් ධාරාවේ අවාසි මේ තාපන ඵලයේ අවාසි මොනවද? අපි ආලෝකය ලබා ගන්න බල්බ් පත්තු කරනවා. අය අපි බල්බ් පත්තු කරන්නේ ආලෝකය ගන්න. හැබැයි බල්බ් එක රත් වෙනවා. අපිට බල්බ් එක රත් වෙන එක අපිට ඕනද? අපිට ඕනේ නැහැ. right බල්බ් එක රත් වුණාට අපිට ඕනේ නැහැ ඒක. අපිට අවශ්‍ය නැහැ බල්බ් එක රත් වුණාට. හරි අපිට අවශ්‍ය ආලෝකය. හරි. එතකොට එයා රත් වෙනවා. බල්බ් එක රත් වෙනවා. එතකොට බල්බ් එක රත් වෙන්නේ කොහොමද බල්බ් එක රත් වෙන්නේ? ඒ ඇත්තටම විද්‍යුත් ශක්තිය තමයි තාප ශක්තිය විදියට අපතේ යමක් සිද්ධ වෙන්නේ නේ. ශක්තිය හානි වෙනවා. නේ? අපිට අර තවත් ආලෝකය ලබා ගන්න පුළුවන් ශක්තිය තාප ශක්තිය විදියට එයා අපතේ යනවා. අපිට අවශ්‍ය නැහැ. හරි? එතකොට ඒ කියන්නේ අර ඒකනේ කිව්විද අපි ඉස්සර සූත්‍රිකා බල්බයක් වොට් 100 බල්බයක් ගත්තම නේද? එකම ලූමන් ප්‍රමාණය එන්නේ. අර මම ඊයේ පෙන්නුවේ ලූමන් 800ක වගේ ප්‍රමාණයක් එනවා. වොට් 100 නේ වොට් 100ක් හැබැයි ආ කරන්ට් එක පුච්චනවා. right වොට් 100ක් අරගෙන ලූමන්ස් 800ක මේ එළියක් තමයි දෙන්නේ. දීප්තිය. CFL බල්බයක් ගත්තොත් එහෙම වොට් 14ක් අරගෙන ඒත් එයා 800ක් දෙනවා. ඒතකොට බලන්න අතන කොච්චර නේ ඒ එළිය ලබා ගන්න හරි අරයක් දෙන්න එකම එළිය. හැබැයි කොච්චර තාප ශක්තියක් වෙලාද තියෙන්නේ නේ. හිතන්නකෝ අපි නිකන් සංසන්දනය කරලා බලන්න මෙහෙම. හරි. දැන් සූත්‍රිකා බල්බයක් අපි වොට් 100 බල්බයක් ගත්තා. වොට් 100 බල්බයක් ගත්තා අපිට හම්බෙන්නේ ලූමන් 800යි. ලූමන් 800 කියන්නේ ආලෝකය නේ. ආලෝකය මනින ඒකකයක්. ආලෝක තීරතාවය. වොට් 100යි. හැබැයි අපි මේ වොට් 800ම ගන්නවා sorry මේ ලූමන්ස් 800ම ගන්න අපිට පුළුවන් LED බල්බ් එකක් දාන්න. LED එකක් දාන්න පුළුවන්. LED එකේ වොට්
කීයද 12ක් කියලා හිතන්නකෝ වොට් 12යි එතකොට බලන්න මේ දෙක අතර වෙනස වොට් 88ක් වොට් 88ක් මොකද වෙලා තියෙන්නේ හානි වෙලා තියෙනවා හානි වී ඇත වොට් 88ක්ම හානි වෙලා තියෙනවා මොනවා විදියටද තාපයේ විදියට එතකොට අපි විදුලි බිල ගෙවන්නේ ආලෝකයට තමයි ලයිට් පත්තු කරාම මොකටද විදුලි බිල ගෙවලා තියෙන්නේ ආලෝකයට නෙවෙයි අර උඩින් මේ බල්බ් එක රත් වෙලා අහක යන තාපයට තමයි අපි වැඩිපුර විදුලි බිල ගෙවලා තියෙන්නේ හරිද වැඩිපුර විදුලි බිල ගෙවලා තියෙන්නේ තාපයට ඉතින් මේක එක අවාසියක් තාපන ඵලයේ අවාසියක් right ඒ කියන්නේ අපි විදුලි බල්බ දැල්වීමේදී විදුලි බල්බ රත් වී තාපය හානි වීම විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට හානි වෙලා යනවා ඒක එක අවාසියක් නේ අපිට එතකොට මේක ඊළඟ ටීවී එකක් ගන්නකො ටීවී එක ඉස්සර ටීවී එකත් එහෙමනේ ටීවී එකෙත් දැන් තියෙනවා දැන් LED ටීවී තියෙනවා නේ ඉස්සර තිබුණා අර ඇතුලේ තියෙන හැලජන් බල්බ් තියෙන එක ඒත් එහෙමයි ඔයත් එකම කතන්දරේ තමයි එතනත් තියෙන්නේ ඒකෙත් වොට් 100ක් විතර ඕනේ ටීවී එක දාන්න මේකේ කුඩා කරන්ට් එකක් තිබ්බනම් ඇති අතෙන්දිත් මොකද වෙලා තියෙන්නේ එකම දේ කරන්නේ හැබැයි එතනදි තාප ශක්තිය විදිහට හානි වෙලා යනවා හරි ඊළඟට ගන්නකො දැන් ඔයාලගේ දැන් ලැප්ටොප් එක ගත්තත් කම්පියුටර් එකක් ගත්තත් රත් වෙනවනේ ටිකක් දුර වැඩ කරනකොට රත් වෙනවා යා හරි ඔය රත් වෙන්නේ මොකද්ද ඇත්තටම තාප ශක්තිය නේ තාප ශක්තිය තමයි හානි වෙන්නේ එතකොට එකක් තමයි අපි දෙන කරන්ට් එකෙන් තාපයේ විදියට හානි වෙනවා ඊළඟට දැන් ඒ තාපය උපකරණයටත් හොඳ නැහැ නේ ලැප් එකට හොඳ නැහැනේ ගොඩක් රත් වෙනකොට ඒකින්ද ලැප් එක සිසිල් කරන්න ඇතුලේ වෙනමම තව කූලින් ෆෑන් එකක් හයි කරලා තියෙනවා ඒ ෆෑන් එක ක්‍රියා කරන්නත් අපි වෙනමම කරන්ට් එකක් දෙන්න ඕන හරි ඒ ෆෑන් එක කරන්නත් අපි වෙනමම කරන්ට් එකක් දෙන්න ඒතකොට බලන්න එතනත් අපිට වැඩියෙන් විදුලිය නාස්ති වීම තමයි සිද්ධ වෙන්නේ එකක් තමයි නිකම්ම තාපය විදිහට යනවා අනිත් එක ඒ පද්ධතිය සිසිල් කරන්නත් අපි වෙනමම විදුලිය දීලා ෆෑන් එකක් හයි කරන්න ඕන හරි ඉතින් ඕව තමයි අවාසි හරි ඒතර මේකේ තියෙන වාසි අවාසිත් තියෙනවා වාසිත් තියෙනවා වාසි මොනවද වාසි තමයි නේ අපිට දැන් වතුර එකක් හත් කරන්න ඕන නම් දැන් බල්බ් එක වතුරට ඔබන්න බෑනේ නේ ජොග්ගුවට තේ එකක් හදා ගන්න ඕන නම් වතුර දාලා දැන් බල්බ් එක ඔබනවද බෑ ඒක මෙතන බල්බ් එක හරියන්නේ නැහැ එතෙන්ට ඕන අරගම තමයි තාපය තමයි එතෙන්ට ඕන හරි එතන තාපය ඕන අන්න ඒක එතකොට අපිට වාසි තාපන ඵල අපි ප්‍රයෝජන ගන්න අවස්ථාවල් නේ බත් උයන්න ගන්නවා රයිස් කුකර් එක පාන් රොස් කරන්න ගන්නවා තේ හදන්න හීටරේට ගන්නවා අන්න ඒවා වාසි අරක අවාසි ඕක පොඩ්ඩක් හිතලා ලියවනවා හරි මං හැවි ඒක අවාසි හරි ලියන්න එහෙනම් එක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ දැන් අටේ ළමයි ඉන්නේ හිතලා ලියන්න ඕන කටපාඩමෙන් ගිරවා වගේ ඉඳලා ලියන්න බෑ දැන් උත්තර right ලියන්න ආලෝකය ලබා ගැනීමේදී විදුලි බල්බ රත් වීමකට ලක් වේ ආලෝකය ලබා ගැනීමේදී විදුලි බල්බ රත් වීමකට ලක් වේ එවිට විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වී එවිට විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වී විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වී ශක්තිය අපතේයයි මෙමගින්
ගෘහස්ත විදුලි බිල වැඩි වේ. මෙමගින් ගෘහස්ත විදුලි බිල මෙම ලියන්න. මෙමගින් ගෘහස්ත විදුලි බිලෙන් වැඩි කොටසක් ශක්ති හානිය සඳහා ගෙවීමට සිදුවේ. ශක්ති හානිය සඳහා ගෙවීමට සිදුවේ. ක්ලාස් ෆීස් දැන් ටිකට දැම්මා. මොකද? ක්ලාස් ෆීස් තා ටිකට දැන් ටිකට දැම්මා. ක්ලාස් ෆීස්ද? ඔව් සර්. ක්ලාස් ෆීස් මම අර ඔයාලට ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකට අප්ලෝඩ් කරන්න. ලේසි. ඒක අමාරු දෙයක් නෑ. WhatsApp නම්බරේ දැම්මම ඔයාලගේ නම ගැහුවා, ඉස්කෝලේ නම ගැහුවා. අර චිට් එක අරකට අප්ලෝඩ් කරන්න. නැත්තම් මේ මට වෙලා තියෙන ඔය ෆෝන් එකේ තවත් තියෙනවානේ. සමහරක් වෙලාවට මේ ෆෝන් එකේ ඌව එකින් එක බලන්න ගියාම කරදරයි. හොයන්නත් බෑ. අරක මම ලේසි මට. හරි. ඊළඟ එක ලියන්න. ඊළඟ එක පරිගණක කමා රූපවාහිනී ආදී යන්ත්‍ර ක්‍රියාත්මක වීමේදී එම යන්ත්‍ර රත් වීමකට ලක් වේ. එමගින් ශක්තිය අපතේ යයි. තවද පරිගණක යන්ත්‍ර සිසිල් කිරීම සඳහා සිසිලන පංකා වරහන් ඇතුලේ cooling fan ක්‍රියාත්මක කළ යුතුය. මේ සඳහාද අමතර විද්‍යුත් ශක්තියක් වැය වේ. හරි.
ඔන්න උදාහරණ දෙක ඔය දෙක ලිව්වනම් හරි. ආයෙ මොනවද තියෙන ඔය වගේ උදාහරණ? මේ අනවශ්‍ය විදිහට රත් වෙන තැන්. අපිට ඕනේ නැතිව රත් වෙන තැන් නේ සමහරක් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමේදී රත් වෙනවා නේ. යන්ත්‍ර සූත්‍රය කියලා කියන්නේ අපි මෝටරයක් ක්‍රියාත්මක කරා කියලා කියන්නකෝ. රයිට්? අපි වතුර මෝටරේ ගන්නකෝ. තර ඒ වතුර මෝටරේ අපිට ඕනේ ෂාෆ්ට් එක කරකෙන්න ඕන. කැරකෙන්නයි අවශ්‍ය. හැබැයි කැරකෙනට අමතරව මෝටරේ අපි අල්ලලා බැලුවා නම් මෝටරේ රත් වෙලා තියෙන්නේ. හරි? අපිට මෝටරේ රත් වෙන්න ඕනේ නැහැ නේ. අපිට ඕනේ ෂාෆ්ට් එක කැරකෙන්නයි ඕනේ. හැබැයි යා කරගෙනකොට හරයා රත් වෙනවා. අන්න එතෙන්දිත් එතකොට ওই විද්‍යුත් ශක්තියම තමයි තාප ශක්තිය බවට පත් වෙන්නේ නේ. ඒ වගේම තමයි ගෙවල් දොරවල් වල භාවිතා කරන තවත් විවිධ යන්ත්‍ර සූත්‍ර තියෙනවානේ. බ්ලෙන්ඩර් ගන්නකො. බ්ලෙන්ඩරයක් වුණත් එහෙමනේ. බ්ලෙන්ඩරේ අපිට ඕන කරකවන්නයි ඕන. නමුත් බ්ලෙන්ඩරේ රත් වෙන අවස්ථාවල් තියෙනවා. ඒකට කියන්නේ අර කරකවන අමතරව විද්‍යුත් ශක්තිය වැයෙනවා අරක රත් වීමට නේ. ශක්ති හානි වෙනවා. හරි. ඔන්න ඔය වගේ වෙලාවල් තියෙනවා. හරි. එහෙනම් දැන් මේක ලියන්නකෝ. ලියා ගන්න ප්‍රශ්නයක් විදියට එදිනෙදා ජීවිතයේදී විද්‍යුත් ධාරාවේ තාපන ඵලය එදිනෙදා ජීවිතයේදී විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ඵලදායී ලෙස භාවිතා කරන අවස්ථාවන් ලියන්න. ඵලදායී ලෙස භාවිතා කරන අවස්ථාවන් ලියන්න. ඵලදායී ලෙස භාවිතා කරන අවස්ථාවන් ලියන්න. රයිට් ලියන්න බලන්න. ඔව් කියපු ඈ. පන්තියේ ළමයි ඉන්නවා මම මූණවත් හරියට දැකලා නැහැ. මම බලන්න සමහරක් වීඩියෝස් එක පොඩ ඔන් කරන්න බලන්න. සනුද්ද මම ඔයාව දැකලා නැහනේ. ඔව් පොඩ ඔන් කරන්න බලන්න වීඩියෝ එක. දැහැමි දැකලත් නැහැ. නිශිකා දැකලත් නැහැ. හසිනි නම් මම දැකලා තියෙනවා වගේ. සිතුමුත් නැහැ. වීඩියෝ ඔන් කරන්න බලන්නකෝ. සනුද්ද කෝ සනුද්ද මොකද හැංගෙන්නේ? පොත නේ මූණ වෙන්නන්න කිව්වේ. ඇඟිලි වහනවා. දැහැමි බලන්න. දැහැමි නිශිකා ඔන් කරන්න පුතාලා වීඩියෝ එක. ලියන්න මම දැන් දුන්න ප්‍රශ්නයක් උත්තර ලියන්න. එදිනදා ජීවිතයේදී ධාරාවේ තාපන ඵලය ඵලදායී ලෙස භාවිතා කරන අවස්ථාව. උත්තර ලියන්න ඕන පහළට. ඔයාලා අකුරෙන් ලියන්න ඕන. ලිව්වද? ලියලා ඉවරයි කියන්න.
ඉවරයි සර්. කියන්න බලන්න මොනවද ලිව්වේ කියලා. කියන්න මොනවද ලිව්වේ? පුතාලා විදුලි ස්ත්‍රික්කයෙන් පිටවන තාපන ඵලය රෙදි මැදීමේදී අවශ්‍ය වේ. ඔව්. විදුලි ස්ත්‍රීකය භාවිත කරන අවස්ථාවනේ. විදුලි ස්ත්‍රීකයෙන් රෙදි මැදීම. විදුලි ස්ත්‍රීකයෙන් රෙදි මැදීම අවස්ථාව. ඒ වගේ තව එකක් කියන්න. oven එක යොදාගෙන කේක් සෑදීම. කොහොමද? oven එක යොදාගෙන කේක් සෑදීම. මොනවද මට හරි පැහැදිලි නෑ. චෙස් ඇදීම? කේක් සෑදීම සර්. විද්‍යුත් අවනේ නේද? විද්‍යුත් උඳුනද කියන්නේ ඒකටත්. විද්‍යුත් අවනේ භාවිතයෙන් කේක් සෑදීම. බොහොම හොඳයි. ඊළඟට විදුලි හීටරයෙන් සර් රෙදි සේදුම් යන්ත්‍රය යොදාගෙන රෙදි සේදීම. රෙදි සේදුම් යන්ත්‍රයෙන් ඒකේ තාපන ඵලය භාවිත කරන්නේ නැහැ නේ පුතා. තාපන ඵලය ඒක රත් වෙන්න ඕන. රෙදි යන්ත්‍රය. ඔව් රෙදි නෑ වෙල්ලීම සඳහා විදුලි කේතලයෙන් තේ උණු කරනවා. බොහොම හොඳයි. විදුලි කේතලයෙන් තේ උණු කිරීම. නේද? කොණ්ඩේ වේලාගෙන ඉන්න උපකරණ. ඔව් නේද? විදුලි බත් මොකද ඒ කියන්නේ විදුලි බත් පිසින උඳුනෙන් බත් පිසීම. හරි? රෝස්ටරයෙන් පාන් පිළිසි. අන්න හරි. ඔව් රෝස්ටරයෙන් පාන් පෙති රෝස්ට් කිරීම. ප්‍රෙෂර් කුකර් එකෙන් බීටරෙන් බිත්තර බීට්. ඔව් ප්‍රෙෂර් කුකර් එකනේ. ප්‍රෙෂර් එකේ ඒ තාපනනේ. ඔව්. අන්න ඒ වගේ අන්න ඒ ටික උදාහරණ තමයි තියෙන්න ඕන. හරි? ඒක ලියාගන්න එකින් එකට. දැන් මම ආයි කියන්නේ අදන් බෙද ඔව්. මොකද්ද? රයිස් කුකර් එකෙන් බත් වෙනවනේ. ඔව් රයිස් කුකර් එකෙන්. හැබැයි එතන මෙහෙම රයිස් කුකර් එක ඒකේ ඉංග්‍රීසි වචනනේ. සිංහල වචනේ. සිංහල වචනේ ඇවිල්ලා බත් පිසින උඳුන. බත් පිසින විදුලි උඳුන. හරි බත් වරහන් ඇතුළේ යන රයිස් කුකර් එක කියලා. මෙහෙමයි දැන් ඔයාලා උත්තර ලියනකොට ඔය ඉංග්‍රීසි වචන මේ ඒව වරහන් ඇතුළේ දාන්න. හරි සිංහල බෞද්ධ එකෙන් රැස්වීම සිදු කරනකොට very good. ඔය තියෙන්නේ බෞද්ධ එකෙන් නේ. බෞද්ධ එකෙන් පෑසීම සිදු කිරීම. බොහොම හොඳයි. ඒ වගේ ටිකක්. හරි. හරිනේ. ඔන්න එතකොට අපි දැන් විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ගැන ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න යන්නේ විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ බලය. ප්‍රකාශ බලය. විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ බලය. ඔව්. මොකද්ද මේ කියන්නේ? විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ බලය. ප්‍රකාශ බලය කියලා කියන්නේ ආලෝකය නිකුත් කිරීමේ හැකියාව. විද්‍යුත් ධාරාවට පුළුවන් ආලෝකය නිපදවන්නත් නේ. අර අතෙන්දිත් එන්නේ ඒ දේ තමයි. බල්බය. නේ? එහෙනම් බල්බේ තියෙනවා
හරි එතකොට දැන් මේ බල්බේ සූත්‍රිකාව තුළින් විද්‍යුත් ධාරාව ගමන් කරනවා හරි එතකොට මේ ඇතුලේ මෙයා රත් වීමට ලක් වෙනවා රත් වීමට ලක් වෙලා මෙයා ඊට පස්සේ තාප ශක්තියක් නිකුත් කරනවා ඊට අමතරව ආලෝක ශක්තියක් නිකුත් කරනවා ආලෝකය නිපද වෙනවා හරි එතකොට ඔන්න ඕකට තමයි අපි කියන්නේ ප්‍රකාශ බලය හරි මේ බල්බය ඊළඟ LED බල්බ වල අහලා තියෙන්නේ LED බල්බ නේද කඩවල වල තියෙන්නේ දැන් අපි ඒක ඉගෙන ගන්නවා right මේකෙත් නොම තියෙන ඇතුලේ හරි මේක මේ LED බල්බ මේක ඩයෝඩ් එක ගන්නෙ මේක බල්බයක් නෙවෙයි ඇත්තටම අපි මේක කියන්නේ ඩයෝඩ් කියලා කියන්නේ ඩයෝඩ් හරිද ඒ කියලා කියන්නේ මේවා කියන්නේ විද්‍යුත් ධාරාව එක පැත්තකට විතරයි මෙයා ගමන් කරන්නේ හරි මේ ඩයෝඩ් එකේ මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය දිග වැඩි අග්‍රේ ධන කොට අග්‍රේ ඍණ මතක තියාගන්න හරි අපි සාමාන්‍ය බල්බ් එක කරන නම් ධන ඍණ මාරු වුණා කියලා ගැටලුවක් නැහැ එයා පත් වෙනවා මෙයා ධන මෙයා ඍණ එක්ක මේ පැත්තේ ඍණ මේ පැත්තේ ධන ගැටලුවක් නැහැ මෙයා පත් වෙනවා බල්බ් එක අවුලක් නැහැ සාමාන්‍ය බල්බ් එක CFL එක හරි LED එකක හරි LED එකක හරි ඊළඟට සර් මෝටර වල ඔව් මෝටර වලත් එහෙමයි ඒතකොට දෙපැත්ත මාරු වෙලා වැඩ කරනවා හැබැයි මේකේ බෑ මේ LED වල බෑ මේ අග්‍රේ ධන වෙන්න ඕන මේ අග්‍රේ ඍණ වෙන්න ඕන හරි මේ වගේ තනි ගත්තොත් එහෙම මෙයා මේ මාරු වුණාට පත්තු වෙන්නේ නැහැ හරි එතකොට මේකෙදි මොකද කරන්නේ මේ නේද LED එකෙත් මේ ධාරාව ගන්නකොට ආලෝකය නිපද වෙනවා හරි අපි ඕකට කියනවා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ බලය හරි අපි මෙතෙන්දි වැඩිපුර ඉගෙන ගන්න හැබැයි මේ කොටසේ යටතේ බල්බ ගැන නෙමෙයි මේ සාමාන්‍ය බල්බ ගැන නෙමෙයි ඉගෙන ගන්න අපි මේකේ කතා කරන්නේ LED ගැන right ප්‍රකාශ බලය ගැනදී අපි වැඩිපුර කතා කරන්නේ LED ගැන LED කියලා කියන්නේ දැන් ඩයෝඩ් එකක් නේ ඩයෝඩ් LED කියලා කියන්නේ light emitting diode හරි ඒතර මේක කොටු කරලා තමයි අරන් දෙන්නේ මේ L අකුර මේකේ L අකුරයි මේ E අකුරයි මේ D අකුරයි අරගෙන තමයි LED කියලා හදලා තියෙන්නේ right light emitting diode light ආලෝකය emit කරනවා කියන්නේ විමෝචනය කරනවා ආලෝක විමෝචක diode හරි එතකොට මේ diode වල අපි පරිපත සටහනේ අපි මෙයාව සංකේතවත් කරන්නේ අපි සාමාන්‍ය ඩයෝඩයක් කොහොමද සංකේතවත් කරන්නේ ඩයෝඩයක් කොහොමයි සංකේතවත් කරන්නේ හරි ඒ කියන්නේ ධාරාව එක පැත්තකට විතරයි යන්නේ මේ පැත්තට එන්නේ නැහැ ධාරාව මේක තුලින් හරි මේ පැත්තටයි යන්නේ ඒක සංකේතවත් කරන්න තමයි මෙහෙම තියෙන්නේ මෙහෙට යනවා හැබැයි මෙහෙට එන්නේ නැහැ එතකොට light emitting diode වල එයා අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ වගේ තව ඊතල දෙකක් උඩට ගහන්න ඕන right මෙහෙම තමයි අපි පරිපතේ සංකේතවත් කරන්නේ light emitting diode එක හරි එතකොට දැන් ඔයාලා වෙළඳ පොලේ ගියාම පුතාලා දැන් මේ LED බල්බ් නේද බල්බ්ම තමයි කියවෙන්නේ හරි LED විවිධ වර්ණ වලින් යුක්තව තියෙනවා කඩේදී රතු පාට තියෙනවා නිල් පාට තියෙනවා කහ පාට තියෙනවා කොළ පාට තියෙනවා ඒ එක එක වර්ග වලින් LED තියෙනවා හැබැයි මේ එකේ ඒ වර්ණ වලට අදාළ ඒ LED වලට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන වෝල්ටීයතාවයක් තියෙනවා අපි කියන විද්‍යුත් ගාමක බලයක් අවශ්‍ය විද්‍යුත් ගාමක බලයක් හැම එකකටම තියෙනවා හරි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රතු එකක් ගත්තොත් එහෙම දැන් රතු කියන LED බල්බ් එකක් ගත්තොත් එහෙම 1.8ක වගේ වෝල්ටීයතාවයක් ඕන පත්තු වෙන්න. හරි
තැඹිලි ගත්තොත් එහෙම වෝල්ට් දෙකක්. තැඹිලි. වෝල්ට් දෙකක්. කහ ගත්තොත් ආයෙත් 1.8යි. රයිට් මේවා වාට දැම්මම මේවා ඕනේ නැහැ 8 වසරට ඕනේ නැහැ. නමුත් 11 වසරට වගේ එනකොට ඕන වෙනවා. මේ අගයන් ටික දැනගන්න ඕන. කොළ ගත්තොත් එහෙම 2.2 වගේ එකක්. කොළ 2.2යි. අන්න ඒ වගේ විද්‍යුත් ගාමක බල කියන්නේ වෝල්ටීයතාවයක් අවශ්‍යයි ඒවා ක්‍රියාත්මක කරන්න. හරි. එතකොට දැන් ඒ එක එක වර්ග එක එක වර්ණ වලින් යුක්ත LED තියෙනවානේ. අපි ඒවට කියන විශේෂ නමක්. බහු වර්ණක LED. කියන්නේ multi color light emitting diodes කියලා කියනවා. multi color. right? එතකොට මෙවුවානේ බහුවර්ණ LED අපි භාවිතා කරනවා ආලෝකකරණයේදී කියලා කියන්නේ ඩෙකරේෂන් නේ අපි වෙසක් එකට එහෙම බල්බ් බෙල් දාන්න එහෙම ගන්න LED ලයිට් වැල් එහෙම ගන්නකොට එහෙම ඒ බහුවර්ණව තමයි භාවිතා කරන්නේ. right උපන්දින උත්සවවලදීම දැන් හෙට ඕනනම් පුළුවන් දැහැමික උපන්දිනේටත් භාවිතා කරන්න LED බල්බ්. හරිද? ඔය ගන්න ඔය ටික තමයි තියෙන කතා කරන්න. රයිට්. ලියා ගන්නකො එන. තරලකුණ දාලා ලියන්න. විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වීම විද්‍යුත් ආයෙ කියන්නකෝ සර්. විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වීම විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හඳුන්වයි. ප්‍රකාශ ඵලය. පුතා මෙතන ප්‍රකාශ බලය නෙවෙයි ප්‍රකාශ ඵලය. ප්‍රකාශ ඵලය ලෙස හඳුන්වයි. ඊටාත්ම සරලයි නේ. විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය බවට විමෝචනය වීම අපි හඳුන්වනවා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස. තරලකුණ දාලා යන මෙලෙස ආලෝකයේ විමෝචනය කරන ඩයෝඩ ඇත. මෙලෙස ආලෝකයේ විමෝචනය කරන ඩයෝඩ ඇත. එම ඩයෝඩ LED ලෙස හඳුන්වයි. ඉංග්‍රීසියෙන් ලියන්න LED ලෙස හඳුන්වයි. එම ඩයෝඩ LED ලෙස හඳුන්වයි. ඊට පස්සේ මෙන්න මේ වචන ලියා ගන්න. LED කියන්නේ මොකක්ද කියන එක. light emitting diode. මේ අකුරු තුන රවුම් කරගන්න රතු පාටේ. LED. ලියාගත්තා සර්. ලියාගෙන ඒකට යටින් හඳ ගන්න මෙන්න මේ LED එක. right LED එක. අඳගත්තා සර්. ඊට පස්සේ මෙතනින් මේකත් ඇඳ ගන්න පරිපත සටහන. පරිපත සංකේතය.
පරිපත සංකේතය. මතක තියාගන්න. එතකොට මෙයා අනේ ආලෝකය එළියට යන්නේ. එළියට යන්නේ විහිදුවන. එළියට යන හින්දා තමයි ඊතලේ එළියට ගහලා තියෙන්නේ. ඔව්. ලියාගන්න LED විවිධ වර්ණ වලින් යුක්තව ඇත. LED විවිධ වර්ණ වලින් යුක්තව ඇත. LED විවිධ වර්ණ වලින් යුක්තව ඇත. මෙවැනි LED බහු වර්ණ LED ලෙස හඳුන්වයි. බහු වර්ණ LED ලෙස හඳුන්වයි. ඉංග්‍රීසියෙන් අපි කියනවා මල්ටි කලර්. multicolor LED. එතකොට මේ LED හදන්නේ ගැලියම් ආසනයිට් කියන අර්ධ සන්නායකය. right? ගැලියම් ආසනයිට් කියන අර්ධ සන්නායක භාවිතා කරලා තමයි මෙව හදන්නේ. අර්ධ සන්නායක. ගැලියම් ආසනයිට් ලියා ගන්න. තර ලකුණක් දාලා ගැලියම් ආසනයිට් GaAs gallium arsenide වරණතුලේ capital G simple A capital A simple S gallium arsenide වැනි අර්ධ සන්නායක අර්ධ සන්නායක භාවිතා කොට LED නිපදවයි. හරි හරිද හරි ඔයාලා මේකත් ලියා ගන්න දැන් මේකේනේ ධනාග්‍රය සහ ඍණාග්‍රය කියලා අග්‍ර දෙකක් තියෙනවානේ එතකොට අපි පරිපතයකට සම්බන්ධ කරනකොට මේ අග්‍ර දෙක නිවැරදිව සම්බන්ධ කරන්න ඕන නැත්තම් පත් වෙන්නේ නැහැ හරි ලියන්න LED පහනේ අපි බල්බ් එක කියන්නේ නැහැ සාමාන්‍ය LED බල්බ් කියලා කියන හැබැයි LED පහනේ දිගු අග්‍රයක් සහ කොටාග්‍රයක් ඇත. දිගු අග්‍රයක් සහ කොටාග්‍රයක් ඇත. දිගු අග්‍රයක් සහ කොටාග්‍රයක් ඇත. දිගු අග්‍රය ධනාග්‍රය වන අතර කොටාග්‍රය ඍණ වේ.
දිගු අග්‍රයේ ධනාග්‍රය වන අතර කොටාග්‍රය ඍණ වේ. පරිපතයකට සම්බන්ධ කිරීමේදී ධන සහ ඍණ අග්‍ර නිවැරදිව සම්බන්ධ කළ යුතුය. ධන සහ ඍණ අග්‍ර නිවැරදිව සම්බන්ධ කළ යුතුය. මේ එතකොට මේ පරිපතෙන් ධනාග්‍රය එනවා මේ පැත්තට. එතකොට මේක ධන. හරි මෙතන ඊට පස්සේ අපි ස්විච් එක අඳින්න එපා. මේක ඍණාග්‍රය. ධනාග්‍රය දිග ඍණාග්‍රය කොට. ධන දිගයි ඍණ කොටයි. හරි. අපි මේක පරිපතයකට පරිපත සටහනක ඇඳුත් එහෙම කොහොමද දෙන්නේ? පේනවනේ. sorry දැක්කද? ඔන්න මතක තියාගන්න. පරිපත සටහනේ ධාරාව ගන්න මේ පැත්තට නේ. ධාරාව ගමන් කරන්නේ මේ පැත්තට. පරිපතයක ධනාග්‍රයේ සිටින ඍණාග්‍රයට යන්නේ. ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට දැන් මේක ඩයෝඩයක්. හැමතිස්සෙම එක පැත්තකට තමයි කරන්ට් එක යන්නේ. එතකොට එහෙම යන්න නම් මේකේ ධනාග්‍රය බැටරියේ ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. මතක තියාගන්න. මේකේ ධනාග්‍රය බැටරියේ ධනාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්න ඕන. හරි? මේක උඩින් යන ධාරාවේ දිශාව. මේ පැත්තට තමයි යන්නේ. මේ දෙක වැඳ ගන්න. ඉවරද? ඔව් සර්. alright. උපමාත්‍රකාව ලියා ගන්න LED. හරි. පුතාලා මේක ඔයාලා හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන හරිම පොයින්ට් එකක් ක්‍රිටිකල්. හරි? මතක තියාගන්න ඕන මේ ධාරාව ගලන දිශාව මේ ධන අනිවාර්යයෙන්ම බැටරිය ධන මේ පැත්තේ සම්බන්ධ වෙලා තියෙනවා. මේ අනිත් පැත්ත නැන්දා නම් බැටරිය අනිත් පැත්ත රඳින්නේ.
නේද? එතකොට මේක ඇවිල්ලා රූපීය සටහන. හරි සර්. මේක පරිපත සටහන. රූපීය සටහන පරිපත සටහන. හරි. ලියන්න උපමාතෘකාවක් LED හි භාවිතා LED හි භාවිතා LED හි භාවිත LED හි භාවිත LED භාවිතා කරන අවස්ථාවක්. ඔව් මෙහෙමයි වැඩි. දැන් මෙව්වා ඉස්සර නම් නේද? රූපවාහිනී යන්ත්‍රවල එහෙම ඉන්ඩිකේටර්ස් විදිහට පාවිච්චි වෙනවා නේ. දැනටත් ඔය දැන් ටීවී එක ඔන් එකේ තියෙනකොට රතු පාට බල්බ් එකක් පත්තු වෙන්නේ. හරි? රතු බල්බ් එකක් පත්තු වෙන්නේ. ඔන්න ඔය වැඩේට තමයි ඉස්සර කාලේ LED ගොඩක් භාවිතා කරේ. එක්කෝ රේඩියෝ එකේ හරි ටීවී එකේ හරි නැත්නම් වෙනත් විද්‍යුත් උපකරණේ හරි කරන්ට් එක එනවා කියලා හඟවන්න රතු පාටින් තියෙනවා. ඒ LED එකක් තමයි තියෙන්නේ. හරි ඉස්සර ඔවට භාවිතා කරේ. හරිද? ඊට පස්සේ මේක දැන් දියුණු වෙනකොට මේ LED භාවිතා කරන්නේ මොකටද? ආලෝකය ලබා ගන්න භාවිතා කරනවා. විදුලි පන්දම් වල නේ දැන් දින ටෝච් වලෙම තියෙන LED නේ තියෙන්නේ. විදුලි පන්දම් වල භාවිතා වෙනවා. ඊට පස්සේ තවත් විදුලි සැරසිලි වලදී නේ විද්‍යුත් සැරසිලි වලදී එහෙම භාවිතා වෙනවා. අපි ඒක ඒ ටික පොඩ්ඩක් ලියා ගමු. රයිට් ලියන්න. අතීතයේදී ආලෝක විමෝචක ඩයෝඩ වරණ තුල LED ආලෝක විමෝචක ඩයෝඩ indicators bulb less indicator bulb less indicator bulb less रूपवाहिनी आदि යන්ත්‍රවල භාවිතා කර ඇත. යන්ත්‍රවල පොඩ්ඩක් ඉන්නකෝ. අතීතයේදී ආලෝක විමෝචක ඩයෝඩ වැඩිපුරම right වැඩිපුරම indicator bulb less රූපවාහිනී ආදී යන්ත්‍රවල භාවිතා කර ඇත. රූපවාහිනී ආදී යන්ත්‍රවල භාවිතා කර ඇත. right යටින් ඊළඟ එක ලියන්න. නූතනයේදී කොහෙද භාවිතා කරන්නේ? දැන් කෙලින්ම අර දැන් ඔය නේ ඉස්සර කම්පියුටර් එකේ මොනිටර් එක ගත්තොත් එහෙම ලොකු ගෙඩියක් වගේ නේ මොනිටර් එක. ටීවී එකත් එහෙමනේ. නේ ලොකුයි. හරි. ඇයි ඒ දැන් පොඩි වෙලා තියෙන්නේ? අර බල්බ් එක වෙනුවට ආවා මොකද්ද? LED බල්බ් එක. හරි දැන් ඔය තියෙන LED TV කියලා කියන්නේ LED TV. ඒ කියන්නේ තිරයේ රූප නිර්මාණය කිරීම සඳහා දැන් මේ LED තමයි භාවිතා කරන්නේ. හරි LED. right දැන් ලියන්න නූතනයේදී ආලෝක විමෝචක ඩයෝඩ
LED රූපවාහිනී LED රූපවාහිනී LED රූපවාහිනී LED පරිගණක තිර LED පරිගණක තිර කමා LED බල්බ LED බල්බ කමා විදුලි පන්දම් ආදිය සඳහා බහුලව යොදා ගනී ආදිය සඳහා බහුලව යොදා ගනී ආදිය සඳහා බහුලව යොදා ගනී හරිනේ පැහැදිලිනේ ඔන්න එතකොට නේද LED බල්බ් දැන් තියෙන තැන නේ ටෙලිවිෂන් එකේ තියෙනවා LED ස්ක්‍රීන් එක කම්පියුටරේ LED ස්ක්‍රීන් එක ටෝච් එක අද එනකොට පාරවල් වලනේ පාරවල් වල වීදි ලාම්පු එකත් ඕන ලියාගන්න වීදි ලාම්පු වලත් දැන් LED බල්බ තමයි තියෙන්නේ නේ ඒ කියන්නේ දැන් සූර්යාලෝකනේ සූර්ය පැනල මගින් charge වෙනවා ඊට පස්සේ රැට LED බල්බ් වලින් තමයි පත්තු වෙන්නේ ඇයි අඩු විද්‍යුත් ශක්තිය තමයි අවශ්‍ය වෙන්නේ හරි ඔතන ඕන ලියාගන්න වීදි පහන් සඳහාද වීදි පහන් මොනවාද වීදි පහන් වලට කියන්නේ ස්ට්‍රීට් ලැම්ප් street lamp මේ වගේ තියෙන LED තමයි තියෙන්නේ flash light නේ flashes අද තියෙන flash light LED flash light ලියාගන්න ටික LED flash light ඉංග්‍රීසියෙන් ලියාගත්තක් කවන්න LED flash light හරි හරි ඔයාලා එමනම් පුතාලා දැන් ඔය මේ පන්තිගාස්තුවේම මගේ අර ලින්ක් එකට දාන්න ගෙවු නැති අය එමනම් හෙට උදේ 8ට තමයි එමනම් පන්තිය පටන් ගන්නෙ රයිට් දැන් මේ සම්බන්ධ වෙන්න ඕන හරි හරිද ඕකේ එමනම් මම අදට පන්තිය නවත්තනවා good night Good night, sir. good night Good night. good night